BL8 Digital Business Strategy. අද අපි මොක් පේපර් එකේ දෙවෙනි කොටස ගැන සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි පළවෙනි කොටසෙන් ප්‍රශ්න 25ක් සාකච්ඡා කරා. ඉතිරි ප්‍රශ්න 25 අපි මේ කොටසෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් 26 වෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරමු. වර්තමානයේ බොහෝ ගුවන් සමාගම් සංචාරක නියෝජිතයින් මගහරින අතර ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට ටිකට් වෙන් කරවා ගැනීම සඳහා ඍජු ප්‍රවේශයක් ලබා දී. එතකොට මේ ඉන්ටර්මීඩියේෂන් රීඉන්ටර්මීඩියේෂන් කියන සංකල්පය තමයි මෙතන කතා කරන්නේ. අපි මේ සංකල්පය පැහැදිලි කරගන්න අපි ඔයගොල්ලන්ගේ ස්ටඩි ගයිඩ් එකට යමු. ස්ටඩි ගයිඩ් එකේ මේක විස්තර කරලා තියෙනවා 7 වෙනි පරිච්ඡේදය. ඒතර අපි 7 වෙනි පරිච්ඡේදයට ගියොත් විද්‍යුත් වෙළඳපොළ වර්ග කාර්යයන් හා විශේෂාංග යටතේ මේක 7 වෙනි පරිච්ඡේදයේ ඇතුළත් කරලා තිබෙනවා. එතකොට මේ වර්ග කීපයක් තියෙනවා. වෙළඳපොළ වර්ග කීපයක් තියෙනවා. එහි මේ ආකාරයෙන් වෙනස් වෙනවා. අපි බැලුවොත් අතරමැදියන් ඉවත් කරලා කටයුතු කිරීම. ඒ කියන්නේ ඩිස්ඉන්ටර්මීඩියේෂන්. ඒ කියන්නේ ඉන්ටර්මීඩියරි කෙනෙක්ව අතරමැදියෙක්ව ඉවත් කිරීම ඩිස්ඉන්ටර්මීඩියේෂන්. එතකොට එයින් අදහස් වෙන්නේ සමාගමක් තුළ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වූ සැපයුම් දාමය තුළ සීමිත අතරමැදියන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය. කියන්නේ සියලුම අතරමැදියන් ඉවත් කිරීම නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. නමුත් අතරමැදියන් කීප දෙනෙක් හිටියා නම් ඒ කියන්නේ තොග වශයෙන් කරන අතරමැදියන් ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් අරගෙන සිල්ලර වශයෙන් කියන්නේ රීටේල් වශයෙන් රීසේල් වශයෙන් කරන අතරමැදියන්. එතකොට ඒ තරවකරුවන් වැනි පුද්ගලයන් ඒ පාර්ශව යම් ප්‍රමාණයකට සීමා කිරීම සියල්ලම ඉවත් කිරීම නෙමෙයි යම් ප්‍රමාණයකට සීමා කිරීම තමයි මෙතනින් අදහස් වෙන්නේ. එතකොට අතරමැදිය ඉවත් කිරීම එක ක්‍රමයක්. ඒකට උදාහරණයක් ඔයගලන්ට ලබා දීලා තියෙනවා මේක මේ බ්‍රිතාන්‍ය සමාගමක් සම්බන්ධව. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි පොතක් සැලකුවොත් එහෙම කතෘ කෙනෙක් විසින් පොත ලියලා ඒක ප්‍රකාශකයෙක් හරහා මුද්‍රණය කරලා ඒ ප්‍රකාශකයාගෙන් තොග වෙළෙන්දෝ ඒක මිලදී අරගෙන ඒ තොග වෙළෙන්දන්ගෙන් සිල්ලර වෙළෙන්දෝ මිලදී අරගන්න. ඒතකොට පාරිභෝගිකයා සිල්ලර වෙළෙන්දා ළඟට ගිහිල්ලා මේ මිලදී ගැනීම සිද්ධ කරනවා. එතකොට ඒක මෙන්න මේ ආකාරයටත් වෙනස් වෙන්න පුළුවන්. සිල්ලර වෙළෙන්දට පුළුවන් කෙලින්ම ප්‍රකාශකයාගෙන්ම මේ පොත ලබා ගන්න. එතකොට ඔයගලන්ට පේනවා කලින් තිබිච්ච ආකාරයට තොග වෙළෙන්දෙක් මේ ක්‍රමවේදයට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට කෙලින්ම ප්‍රකාශකයාගෙන් සිල්ලර වෙළෙන්දන්ට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාරිභෝගිකයාට ඒක ඍජුවම ලබා ගන්න පුළුවන්. එතනින් එහාට ගියාම අවසාන වශයෙන් අපිට මේක උපරිම තලයට ගේන්න පුළුවන්. කතෘට මේක ප්‍රකාශකයෙක් හරහා පාරිභෝගිකයා අතරට යවන්න පුළුවන්. වගේම පාරිභෝගිකයාට පුළුවන් කතෘ මේ තමාගේ පොත ඔන්ලයින් ක්‍රමයට වෙළඳපොළක පොත ලබා ගැනීමේ ක්‍රමවේදයකට සකස් කරොත් කතෘ මගින් පොත විකිණීමේ අවස්ථාවේදී ඍජුවම පාරිභෝගිකයාට පුළුවන් කතෘගෙන් මේ පොත මිලදී ගන්න. එතකොට අන්නේ ආකාරයෙන් අතරමැද සිටින එක එක අතරමැදියන් යම් ප්‍රමාණයකට ඉවත් කිරීම මේකෙන් අදහස් වෙන. එතකොට ඉංග්‍රීසියෙන් අපි ඒකට ඩිස්ඉන්ටර්මීඩියේෂන් කියලා අදහස් කරනවා. ඊට පස්සේ අපි රීඉන්ටර්මීඩියේෂන් කියලා අදහස් කරන්නේ දැනට අපි ව්‍යාපාරය කරගෙන යන අපිට සිටින අතරමැදියන් ප්‍රමාණය උදාහරණයක් විදිහට අපිට ඉන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට අතරමැදියන් උදාහරණයක් විදිහට අපි හිතුවොත් අපෙන් සිල්ලර වෙලෙන්දා මේක අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ අවුට්ලට් එකේ එහෙමත් නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ මේක විකිණීමකටපත් කරනවා. එතකොට එතන සීමිත ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට තමයි එතන ඒ මිලදී ගැනීමේ අවශ්‍යතාවය ඒ අවස්ථාව ලැබෙන්නේ. නමුත් අපිට පුළුවන් මෙතනට අලුතෙන් අතරමැදියෙක් හඳුන්වා දෙන්න අපිට
ඔන්ලයින් මාර්ගයෙන් මේ සිල්ලර් වෙළඳාම කරන අතරමැදියෙක් මේකට සහභාගී කරගන්න පුළුවන්. එතකොට ඒ අතරමැදිය සහභාගී කර ගැනීමෙන් අපේ සැපයුම් දාමේ අපේ පාරිභෝගිකය අතරට යෑම සමහර වෙලාවට දැනට තිබෙන ක්‍රමයට වඩා පුළුල් කරගන්න පුළුවන්. එතකොට රීඉන්ටර්මීඩියේෂන් කියන්නේ කලින් අපි පාවිච්චි නොකරපු අතරමැදියන් මේකට සහභාගී කරවා ගැනීම. තුන්වෙනි ක්‍රමවේදය තමයි කවුන්ටර් මීඩියේෂන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට තමන්ට මෙච්චර කල් අපි දීලා තිබිච්ච අතරමැදියන් ක්‍රමවේදය වෙනස් කරලා උදාහරණයක් විදිහට ස්ථාපිත සමාපකයක් විසින් නව විද්‍යුත් ව්‍යාපාර හරහා තරඟ කිරීම සඳහා නව අතරමැදියෙකු බිහි කර ස්ථාපිත අතරමැදියන්ට තරගයක් ඇති කර. ඒ කියන්නේ දැනටත් අපෙන් තොග වශයෙන් ගන්න අතරමැදියෝ ඉන්න පුළුවන්, අපෙන් සිල්ලර වශයෙන් ගන්න අතරමැදියෝ ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන් අතරත් තරඟකාරීත්වය වැඩි කිරීමට මේ සමාගම් වලට පුළුවන් සමාගමටම තමන්ගේ පාරිභෝගිකය අතරට යන්න. එතකොට උදාහරණයක් විදිහට අපිට මේ ගුවන් සමාගම් වල ටිකට් මිලදී ගැනීම සහ ගුවන් සමාගම් වල තව සේවාවක් විදිහට භාණ්ඩ රටකින් රටකට සේවාවක් වශයෙන් කුරියර් සර්විස් එකක් කියලා අපි කියනවා. ඒ වගේ සේවාවන් මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ උදාහරණ ගත්තොත් අපි සරල උදාහරණයක් විදිහට මේ ගුවන් සමාගම් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ට වෙන රටකට සංචාරය කිරීමට අවශ්‍ය වෙච්ච වෙලාවක ඔයගලන්ට ගුවන් සමාගමක ටිකට් පතක් මිලදී ගන්න අවශ්‍ය වුණොත් ඔබට පුළුවන් ඒජන්ට් කෙනෙක් එහෙම නැත්නම් ගුවන් සමාගම විසින් භාවිත කරන නියෝජිතෙක් හරහා මේ ටිකට් පත මිලදී ගන්න. එහෙමත් නැත්නම් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා ඔබට එම ටිකට් පතම එම ආසනයේම වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ගුවන් සමාගමත් ටිකට් පත් මිලදීම විකිණීම සිද්ධ කරනවා. නියෝජිත ආයතනයත් එම ටිකට් පතම එම ආසනයේම විකිණීම සිද්ධ කරනවා. එතකොට අතරමැදියන් සහ මුල් සමාගම අතරත් තරඟකාරී ස්වරූපයකින් මේක ලබා දෙන්න පුළුවන්. එතකොට පාරිභෝගිකයන්ට හොඳ සේවාවක්, හොඳ තරඟකාලී මිලක් ඒ මගින් ලබා ගන්න පුළුවන්. එතකොට අපි ප්‍රශ්නෙට ගියොත් එහෙම වර්තමානයේ බොහෝ ගුවන් සමාගම් සංචාරක නියෝජිතයන් මගහරින අතර ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට ටිකට් පත්වෙන් කර ගැනීම සඳහා ඍජු ප්‍රවේශයක් ලබා දෙයි. ඒ කියන්නේ ගුවන් සමාගම් ටිකට් පත් අපිට ඒජන්සි එකෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගුවන් සමාගමේ වෙබ් අඩවියෙම මිලදී ගන්නත් පුළුවන්. එතකොට අපි මේක ටෙක්ස්ට් බුක් එකේ දැන් කතා කර ආකාරයට මේක කවුන්ටර් මීඩියේෂන්. ඒ කියන්නේ ප්‍රතිමැදිහත් වීම විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ප්‍රති අතරමැදිකරණය හෝ ප්‍රතිමැදිහත් වීම වශයෙන් මේක සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මුල් සමාගමම මේ ක්‍රියාවලියට ඍජුව දායක වීමත් සිද්ධ වෙනවා. ඊ අමතරව අතරමැදියන් හරහාත් මේක සමාන්තරව සිද්ධ වෙනවා. දැන් අපි යමු 27 වෙනි ප්‍රශ්නෙට. ඊ ව්‍යාපාර යටිතල ව්‍යුහයේ විවිධ අංග එකිනෙකට සම්බන්ධ වන අතර ඒ බව පෙන්වා දුන්නේ චැෆේ විසින් 2007 දී පළ කළ ග්‍රන්ථයේ. එතකොට මේ එක් එක් ස්තර අතර අර්ථ දක්වා ඇති අතුරු මුහුණත් සහිත විවිධ ස්තර ලෙස ඒවා පෙන්වා දෙන්න පුළුවන්. පහත දැක්වෙන ඒවා අතරින් ඊ ව්‍යාපාර නිර්මාණ ස්තරයට හා එයට නිවැරදිව ගැලපෙන විකල්ප තෝරන්න කියලා දාලා තියෙනවා. එතකොට අපි බලමු 27 වෙනි ප්‍රශ්නේ කොහොමද ඒක ටෙක්ස්ට් බුක් එකේ විස්තර කරලා තියෙන්නේ කියලා. එතකොට අපි 8 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ කොටසට යනවා. එතකොට චැෆි 2007 අනුව මෙන්න මේ පහත වර්ග ව්‍යාපාරයට ඒක විස්තර කරලා තියෙන බව අපිට පේනවා. එතකොට අපි බැලුවා ව්‍යාපාරික සේවාවන් යෙදුම් ස්තරය සලකා බැලුවොත් මෙන්න මේ වගේ උදාහරණ ඒගොල්ලෝ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒතර ව්‍යාපාරික සේවාවන් ස්තරයේදී මෙන්න මේ වගේ උදාහරණ Microsoft, IBM, PeopleSoft වගේ උදාහරණ. පද්ධති මෘදුකාංග ස්තරයේදී නැවතත් මෙන්න මේ ආකාරයට උදාහරණ ඒගොල්ලෝ පෙන්වලා දීලා තියෙනවා. ප්‍රවාහන හෝ ජාල ස්තර උදාහරණයේදී මේ සමාගම් සහ මෙන්න මේ ක්‍රමවේද පාවිච්චි කරනවා.
ගබඩා හා භෞතික ස්තරය ගැන කතා කරද්දී උදාහරණ දක්වලා නැහැ. අන්තර්ගතය හා දත්ත ස්තරය සම්බන්ධව කතා කරද්දී මෙන්න මේ ආකාරයෙන් උදාහරණ දක්වලා දෙනවා. එතකොට මේක මේ විස්තර කරලා තියෙන්නේ විද්‍යුත් ව්‍යාපාර මූලධර්ම ඒකාබද්ධ කිරීම කොටස යටතේ මේක 8 වෙනි පරිච්ඡේදයේ මුලින්ම දක්වලා තියෙනවා. එතකොට අපි මේකට පිළිතුරු විදිහට පද්ධති මෘදුකාංග ස්තරය සැලකුවොත් එහෙම Linux Oracle IBM වැනි උදාහරණ තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. Linux Oracle IBM මේක Linux විය යුතුයි. Linux Oracle IBM ඔව් ඒක නිවැරදි විදිහට අපිට සලකන්න පුළුවන්. ප්‍රවාහන හෝ ජාල ස්තරය වලටත් උදාහරණ real networks Apple විදිහට දාලා තියෙනවා. හැබැයි real networks Apple ඒවට උදාහරණ විදිහට මෙතන සලකලා නැහැ. ඒකට එම පිළිතුර අපිට නිවැරදි විදිහට ලබා ගන්න බෑ. අන්තර්ගතය සහ දත්ත ස්තරය ලෙස දක්වලා දෙනවා PayPal Web Intellect කියන උදාහරණ දෙක. එතකොට Web Intellect සහ PayPal කියන උදාහරණ අන්තර්ගතය හා දත්ත ස්තරය, ඒ කියන්නේ content and data කියන කොටසට අයිති වෙන බව පෙන්වලා තියෙනවා. එතකොට එම පිළිතුරත් අපිට නිවැරදි විදිහට ගන්න පුළුවන්. හතරවෙනි එක සේවා හා යෙදුම් ස්තරේ VeriSign සහ checkpoint තියෙනවා කියලා අපිට දක්වලා තියෙනවා. නමුත් එම උදාහරණ ගැලපෙන්නේ නැති බව තමයි අපිට මෙතනින් පේන්නේ. එම නිසා අපිට නිවැරදි පිළිතුර විදිහට 1 සහ 3 ලකුණු කරන්න පුළුවන්. එතකොට ඒක නිවැරදිව දක්වලා තිබෙන්නේ D කියන පිළිතුරයි. අපි 26 වෙනි පිළිතුර ලකුණු කරේ නැහැ. කලින් අපි කතා කර C පිළිතුර තමයි counter mediation. එතකොට 27 වෙනි එකට 1 සහ 3 යන උදාහරණ අපිට සලකන්න පුළුවන්. එම නිසා නිවැරදි පිළිතුර විදිහට මෙතන D අපිට තෝරන්න පුළුවන්. 28 වෙනි ප්‍රශ්න. සම්පූර්ණ තත්ත්ව කල්පනාකරණය යනු පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරන දර්ශනයකි. ඩෙමින් ගුණාත්මක ව්‍යාපාරයේ ආරම්භකයන්ගෙන් කෙනෙක්කි. මෙම අදහස් පදනම් කරගත් පහත අදහස් දෙක තෝරා. එතකොට 28 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්න මේ ඩෙමින් කියන පුද්ගලයා ඉදිරිපත් කළ තියෙන කාරණා සලකා බලමු. එතකොට 8 වෙනි පරිච්ඡේදයේ ඔහු ඉදිරිපත් කළපු කාරණා 6ක් අපිට ලබා දීලා තියෙනවා. එතකොට මේ ඩෙමින් කියන පුද්ගලයා සමස්ත තත්ත්ව කල්පනාකරණ අදහස් ඉදිරිපත් කරන ලද විශේෂඥයෙක්. ඔහු අදහස් ජපන් සමාගම් අනුගත කරන ලද ඒවා වන අතර ඒවා පහත ආකාරයෙන් වේ කියලා දැක්කනවා. අපි බලමු මේ අදහස් 6 මොනවද කියලා. ව්‍යාපාරයක නිරන්තරයෙන් වැඩි දියුණු කිරීමට උත්සාහ කළ යුත්තේ නිෂ්පාදන හා සේවාවන්. එතකොට අපි මූලිකත්වය දෙන්න ඕන නිෂ්පාදන හා සේවාවන් වැඩි දියුණු කරන්න කියලා පෙන්වලා දීලා තියෙනවා. සියලුම අපතේ යෑම් ඉවත් කිරීම ඊට අවශ්‍ය බව, දෝෂ සහිත නිෂ්පාදන ක්‍රමවේදය ඉවත් කිරීම අවශ්‍ය බවත් පෙන්වලා දීලා තියෙනවා. ගුණාත්මක භාවය ළඟා කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාපටිපාටිය මත රැඳී නොසිට ක්‍රියාත්මක වෙන්න කියලා දක්වලා තිබෙනවා. පරීක්ෂා මගින් වටිනාකම් නිර්මාණය නොකරන අතර සම්පත් උපයෝජනය පමණක් සිදු කරයි. එතකොට මේ පරීක්ෂණ මතම රඳා පවතින්නේ නැතුව ක්‍රියාපටිපාටිය ගුණාත්මක භාවය ළඟා කර ගැනීමට තව ක්‍රම පාවිච්චි කරන්න පරීක්ෂණ වලින්ම පමණක් කරන්න සුදුසු නැහැ කියලා අපිට දක්වලා තියෙනවා. සැපයුම් කරුවන් තෝරා ගැනීමේදී මිල පමණක් සලකා බලන්න එපා. ඔව් ඒක අපි අත්දැකීමෙන් දන්න දෙයක්. මිල පමණක් අඩු මිල පමණක් සලකලා සැපයුම් කරුවන් තෝරගත්තොත් සමහර වෙලාවට ඒ සැපයුම් කරුවන්ගේ ලබා දෙන භාණ්ඩ හා සේවාවන් වල ගුණාත්මක භාවය පිළිබඳ අපිට තැකීමක් කරන්න නැති වුණොත් එතන ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. පස්වෙනි එක නිෂ්පාදන පද්ධති වැඩි දියුණු කිරීම. නිෂ්පාදන පද්ධති වැඩි දියුණු කිරීම එමගින් අපතේ යෑම අඩු කර ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට මූලිකත්වය දෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. අවසාන වශයෙන් සේවකයන් පුහුණු කරන්න එවිට උන්ගේ කාර්ය වඩාත් නිර්මාණාත්මක ගුණාත්මක වනු ඇත. ඒතකොට සේවකයන්ගේ අපි සේවාව ලබාගත යුත්තේ ඔවුන්ගේ තියෙන නිර්මාණාත්මක හැකියාව සහ ඔවුන්ගේ ගුණාත්මක සේවය ලබා ගැනීම සඳහා තමයි අපි
සියලු කටයුතු කරන්න ඕන. එහෙමත් නැත්නම් කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි කර ගැනීමට වඩා ඒ කරන වැඩ ප්‍රමාණය ඉහළ ගුණාත්මක භාවයෙන් කිරීම තමයි අපට වැදගත් වෙන්නේ. එතකොට මේ ලබා දීලා තියෙන කොටස් 6ත් එක්ක අපි ප්‍රශ්නෙට නැවතත් ගියොත් එහෙම මිල සලකා බැලිය යුතුයි කියලා එකක් සඳහන් කරලා තියෙනවා. යෝග්‍යතාවය වැඩි දියුණු කිරීම, සියලුම අපද්‍රව්‍ය ඉවත් කිරීම, නිෂ්පාදන පද්ධති වැඩි දියුණු කිරීම. ඒතර අපිට මෙතනින් පේනවා සියලුම අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ නිෂ්පාදන පද්ධති වැඩි දියුණු කිරීම තමයි මේ ඩෙමින්ගේ තියෙන කරුණු 6 අන්තර්ගත වෙන කාරණා. මේ ඉහත කාරණා දෙක අන්තර්ගත වෙන්නේ. එම නිසා 28 වෙනි ප්‍රශ්නෙට අපිට මෙන්න මේ D කියන පිටුතර නිවැරදි ආකාරයට තෝරා ගන්න පුළුවන්. දැන් අපි 29 වෙනි ප්‍රශ්නෙට යමු. ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය. එහෙමත් නැත්නම් business process reengineering. යනු පිරිවැය ගුණාත්මක භාවය, සේවාව සහ වේගය වැනි කාර්ය සාධනයේ තීරණාත්මක සමකාලීන ක්‍රියාමාර්ගවල දියුණුවක් ලබා ගැනීම සඳහා ව්‍යාපාර ක්‍රියාවලියේ මූලිකයන් නැවත සිතා බැලීම සහ ප්‍රතිනිර්මාණය කිරීම. එතකොට මේ අපිට ලබා දීලා තියෙන්නේ වැකියක්. මේක ස්ටේට්මන්ට් එකක් ලබා දීලා තියෙනවා. එතකොට මේ ස්ටේට්මන්ට් එක පදනම් කරගෙන මෙන්න මේ පුද්ගලයන් දෙන්න විසින් ඩෙවන්පෝර්ට් ඇන්ඩ් ෂෝට් 1990 දී BPR සඳහා පියවර 5ක් ලබා දීලා තියෙනවා. උන්ගේ ග්‍රන්ථයේදී. එතකොට මේ පියවර 5 කොයි අනුපිළිවෙලින්ද ඒගොල්ලෝ ලබා දීලා තියෙන්නේ කියලා අහනවා. එතකොට අපි බලමු ඒක කොයි අනුපිළිවෙලින්ද ලබා දීලා තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේක අපි ඒ 8 වෙනි පරිච්ඡේදයෙන් මේක ලබා ගන්න පුළුවන් ඩෙවන්පෝර්ට් සහ ෂෝට් 1990 ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිනිර්මාණ සඳහා පියවර 5ත ප්‍රවේශයන් නියමයි කරයි. එතකොට මේ ආකාරයෙන් පියවර 5ක් ලබා දීලා තියෙනවා. පළවෙනි පියවර ව්‍යාපාර දැක්ම සහ ක්‍රියාවලි අරමුණු සංවර්ධනය කිරීම. දෙවැනි එක ප්‍රතිනිර්මාණය කළ යුතු ක්‍රියාවලීන් හඳුනා ගැනීම. තුන්වෙනි පියවර පවත්නා ක්‍රියාවලීන් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම. හතරවෙනි පියවර වෙනස් වීම සඳහා සහයෝගය දක්වන්නන් සහ මූලාශ්‍ර හඳුනා ගැනීම සහ අවසානයේ පස්වෙනි පියවර නව ක්‍රියාවලියේ මූලාකෘතියක් නිර්මාණය කිරීම සහ ගොඩනැගීම සත්‍ය සැලසුම් BPR ක්‍රියාවලිය අවසානයේ ලෙස නැසලගිය යුතුය. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපිට පියවර 5 ලබා දීලා තියෙන්නේ. ඒකට අපි 29 වෙනි ප්‍රශ්නේ ඒක නිවැරදිව දක්වලා තියෙන විදිහට බැලුවොත් පළවෙනිටම තියෙන ව්‍යාපාර දැක්ම සහ ක්‍රියාවලිය අරමුණු සංවර්ධනය කිරීම. ඊට පස්සේ නැවත අර්ථ දැක්විය යුතු ක්‍රියාවලිය හඳුනා ගන්න අවශ්‍යයි. ඊට පස්සේ පවතින ක්‍රියාවලිය තේරුම්ගෙන මැන බැලීම අවශ්‍යයි. ඊට පස්සේ වෙනස්කම් හඳුනා ගැනීම අවශ්‍යයි. ඊට පස්සේ අවසාන වශයෙන් නව ක්‍රියාවලියේ මූලාකෘතියක් සැලසුම් කිරීම සහ ගොඩනැගීම අවශ්‍යයි. එතකොට ඔන්න ඔය අනුපිළිවෙලට තමයි මේ ඩෙවන්පෝර්ට් සහ ෂෝට් 1990 දී උන්ගේ ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ පිළිතුර නිවැරදිව දක්වලා තියෙන්නේ මෙන්න මේ A කියන පිළිතුරේ. එතකොට 29 ප්‍රශ්නෙට අපිට A කියන පිළිතුර නිවැරදි ලෙස තෝරා ගන්න පුළුවන්. දැන් අපි යමු 30 වෙනි ප්‍රශ්නයට. වැඩි ලාභයක් නොලැබෙන නිෂ්පාදන. එහෙමත් නැත්නම් lean manufacturing සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? ඒකට ප්‍රකාශ 4ක් අපිට ලබා දීලා තියෙනවා. බලමු ඒක කොයි ආකාරයෙන්ද ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. එතකොට lean නිෂ්පාදනය යනු අපතේ යෑම සහ තොග තබා ගැනීම වැනි වටිනාකම් එකතු නොකරන සියලු ක්‍රියාකාරකම් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඉවත් කිරීම මගින් වටිනාකම්ද ධනාත්මක දායකත්වයේද ඇති කිරීමට උත්සාහ කරන නිෂ්පාදන ක්‍රමවේදය. එතකොට අපි ප්‍රශ්නේ වැඩි ලාභයක් නොලැබෙන නිෂ්පාදන ලෙස මේක ඉදිරිපත් කරත් මෙහි ඇත්තම පරමාර්ථය වෙන්නේ අපතේ යෑම පිළිබඳ
විමසිල්ලෙන් කටයුතු කළා අනවශ්‍ය අපතේ යෑම් සියලුම දේවල් ඉවත් කරගෙන සහ අනවශ්‍ය ලෙස තොග ගබඩා කර තබා ගැනීමේ ඒ අවශ්‍යතාවයත් ඉවත් කරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය යම් කිසි විදිහකට කාර්යක්ෂම කරගන්න එක තමයි මේ ලීන් මැනුෆැක්චරින් එහෙම නැත්නම් ලීන් නිෂ්පාදනය විදියට හඳුන්වන්නේ. එතකොට ලීන් නිෂ්පාදනයේදී වෙන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය මගින් වටිනාකම ඉහළ නංවන්න පුළුවන්. සහ නිෂ්පාදන මෙහෙයුම් සඳහා භාවිතා කරන සම්පත් මේකට පාවිච්චි කරන ගත වෙන කාලයත් එක්කම අවම කර ගැනීම. එතකොට දැනට භාවිතා වෙන සම්පත් අනවශ්‍ය විදිහට සම්පත් භාවිතා වෙනවා නම් ඒ කියන්නේ උදාහරණයක් විදිහට විදුලිය, ජලය සහ අනිත් අමුද්‍රව්‍ය සේවකයන්ගේ කාලය ඒ අවශ්‍ය සම්පත් ප්‍රමාණය පුළුවන් තරම් අවම ප්‍රමාණය භාවිතා කරලා නිෂ්පාදන කටයුතු කිරීම තමයි මෙහි මූලික අවශ්‍යතාවය වෙන්නේ. එතකොට 30 වෙනි ප්‍රශ්නෙට අපි මෙන්න මේ හැම කොටසක්ම කියවලා බලමු. වැඩි ලාභයක් නොලැබෙන නිෂ්පාදනයේ ප්‍රධාන පරමාර්ථයක් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා වන සම්පත් ප්‍රමාණය අවම කිරීම. එතකොට අපි මෙන්න මේ මෙතන දක්වලා තියෙන ආකාරයට එම පිළිතුර නිවැරදි බව අපිට දැන් පේනවා. එතකොට පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුරක් කියලා අපිට ලබා ගන්න පුළුවන්. අපි ඒක ලකුණු කරමු නිවැරදි පිළිතුරක් විදියට. වැඩි ලාභයක් නොලැබෙන නිෂ්පාදනයේදී ඉල්ලුම සපුරාලීම සඳහා නිෂ්පාදනය අඛණ්ඩව ගලා යා යුතුයි. එතකොට අපිට ඒක මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන්. ලීන් නිෂ්පාදනයේදී නිෂ්පාදන ඉල්ලුම සපුරාලීම සඳහා නිෂ්පාදනය අඛණ්ඩව ගලා යා යුතුයි කියලා අපිට සඳහන් කරලා තියෙනවා. එතකොට එම ප්‍රකාශයත් අපිට නිවැරදි කියලා ලකුණු කර ගන්න පුළුවන්. දැන් අපි බලමු තුන්වෙනි ප්‍රකාශය. ප්‍රවාහය, අගය ප්‍රවාහය, අගය නියම කිරීම. අදින්න සහ පරිපූර්ණත්වය වැඩි ලාභයක් නොලැබෙන නිෂ්පාදනයේ එකම මූලධර්ම වේ කියලා තියෙනවා. අපි බලමු ඒක කොහොමද දක්වලා තියෙන්නේ කියලා. ඒතර ලීන් නිෂ්පාදනයේ මූලධර්ම විදිහට මෙන්න මේ මූලධර්ම පහ අපිට අගය නියම කිරීම, අගය ප්‍රවාහය, ඇද දැමීම සහ පරිපූර්ණත්වය. එතකොට ඒ ආකාරයට එතකොට මෙතන ඇද දැමීම යන නිවැරදි වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ ප්‍රකාශයත් අපිට නිවැරදි කියලා දක්වන්න පුළුවන්. අවසාන ප්‍රකාශයටත් අපි යමු. නිෂ්පාදන ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම සරලන පරිදි වෙනස් කළ හැකි වන පරිදි ප්‍රතිචාර දැක්වීමේ කාලය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න ඕන කියලා තියෙනවා. එතකොට අපි ඒකත් මෙන්න මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. එය ප්‍රතිචාර කාලය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ඒ ආකාරයෙන් මෙන්න මේ විදිහට නිෂ්පාදන ක්‍රියාවලිය අපිට දක්වන්න පුළුවන්. ඒ ආකාරයෙන් සලකන විට හතරවන ප්‍රකාශයත් නිවැරදි බව අපිට දක්වන්න පුළුවන්. එම නිසා පිළිතුරු හතරම මෙන්න මේ ප්‍රකාශ හතරම අඩංගු පිළිතුරක් අපිට මෙතන බලා ගන්න බැරි නිසා 30 වෙනි ප්‍රශ්නෙට සියලුම ප්‍රකාශ නිවැරදි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ පෙන්වා දීලා තියෙන ආකාරයට මෙහි සියලුම ප්‍රකාශ නිවැරදි කියලා අපිට ලබා ගන්න පුළුවන්. එම නිසා ඔයගලන්ට වඩාත්ම නිවැරදි කියලා හිතෙන පිළිතුර ලකුණු කරනවා නම් අපිට B කියන පිළිතුර ලකුණු කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට අනිත් පිළිතුරු ලකුණු කරන්නත් පුළුවන්. මේ වෙලාවේ මම B කියන පිළිතුර ලකුණු කරනවා. හැබැයි මේ සියලුම ප්‍රකාශ නිවැරදි බව ඔබට ඔයගලගේ ටෙක්ස්ට් බුක් එක බැලුවාම බලා ගන්න පුළුවන්.
31 වෙනි ප්‍රශ්නය. සමාගම් වෙනත් ව්‍යාපාර සමග ව්‍යාපාර කිරීමට අන්තර්ජාලය භාවිතා කරන විට එය B2B business to business B2B ව්‍යාපාර ලෙස හැඳින්වේ. මෙන්න මේ පුද්ගලයන් දෙන්න කියපු ප්‍රකාශය අනුව business to business ව්‍යාපාරයේ පරිණාමය අධීර 4ක් දක්වලා තියෙනවා. එතකොට B2B සංවර්ධනයේ අවදීන් කොයි නිවැරදි පිළිවෙලට තියනවද කියලා අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒකට අපි බලමු ඒක කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා. එතකොට business to business නිවැරදිව දක්වලා තියෙන්නේ. ඔව්. B2B ව්‍යාපාරේ සංවර්ධන. එතකොට රේපෝර්ට් සහ ජොවස්කි කියන කතුවරුන් දෙන්න තමයි මේ කොටස් පළ කරලා තිබෙන්නේ. එතකොට විමෝචන විකාශනය, ඒ කියන්නේ සමාගමක් ආරම්භ කරන්නේ සේවාදායකින් සඳහා තොරතුරු වෙබ් අඩවියක් නිර්මාණ කිරීම. එතකොට මේ ආකාරයේ සමාගමක් මුලින්ම e-business වලට අවතීර්ණ වෙන්නේ තමන්ගේ සින්න සේවාදායකයන් පාරිභෝගිකයන්ට තොරතුරු ලබා ගන්න වෙබ් අඩවියක් නිර්මාණය කළා. ඒක එතනින් ඊළඟ අදියරට ගියාම එහි විද්‍යුත් තැපැල් පාරිභෝගික සමීක්ෂණ ප්‍රතිපෝෂණ වැනි ගනුදෙනුකරන් සමග අන්තර් ක්‍රියාකාරීත්වය සඳහා අන්තර්ජාලය භාවිත කිරීම. ඒ කියන්නේ කස්ටමර් සර්වේ ඇන්ඩ් ෆීඩ්බැක්, ඊමේල් වගේ දේවලුත් මේ වෙබ් අඩවිය වැඩි දියුණු කිරීමෙන් එකතු කරලා අන්තර් ක්‍රියා හැකියාව ඉදිරිපත් කිරීමෙන් දෙවන අදියරට අපිට යන්න පුළුවන්. එතනින් ඉදිරියට යද්දී ගනුදෙනු කිරීමේ හැකියාවත් මෙයට එකතු කරන්න පුළුවන්. අවසාන වශයෙන් සහයෝගිතා මට්ටමට මේක දියුණු කරලා එහි වෙළඳ හවුල්කරුවන්ට පාරිභෝගිකයන්ට මේ ආයතනය සමග පූර්ණ වශයෙන් ගනුදෙනු කිරීමට හැකියාවක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මිලදී ගැනීම වලටත් එහා ගිහිල්ලා සියලුම අන්තර් ක්‍රියා සහ අපි එකට කියනවා කොලැබොරේෂන් ආකාරය. එතකොට මේ වෙබ්සයිට් එකට අපේ ඒ සියලුම දෙනාට ලොග් වෙලා ඒගොල්ලන්ගේ කාර්යයන් සිද්ධ කරගන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් තමයි B2B ව්‍යාපාර සංවර්ධනය දක්වලා තිබෙන්නේ. තොර 31 වෙනි ප්‍රශ්නයට අපිට තෝරන්න පුළුවන් විමෝචන විකාශනය, අන්තර්ක්‍රියා, ගනුදෙනු සහ අවසාන වශයෙන් සහයෝගීතාවය ලෙස මේක දක්වලා තියෙනවා. D කියන පිළිතුර තෝරන්න පුළුවන්. අපි යමු 32 වෙනි ප්‍රශ්නයට. ව්‍යාපාර වාණිජයෙන් වෙනස් වන්නේ කෙසේද? අපි මේ ප්‍රශ්නේ කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා. අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද නැවතත් ටෙක්ස්ට් බුක් එකේ ආකාරයට විද්‍යුත් වාණිජය යනු විද්‍යුත් ව්‍යාපාරයේ එක් අංගයක් පමණයි. එතකොට අපිට බලා ගන්න පුළුවන් 32 වෙනි ප්‍රශ්නෙට විද්‍යුත් වාණිජය යනු විද්‍යුත් ව්‍යාපාරයේ එක් අංගයක් කියන පිළිතුර නිවැරදි බව අපිට ඍජුවම බලා ගන්න පුළුවන්. අනිත් කොටස් නිවැරදි ආකාරයෙන් මේක දක්වලා නැති නිසා අපි මේ ප්‍රශ්නය කලිනුත් මේ වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරා. පයිලට් ටේප් එකේදීත් මම හිතන්නේ අපි මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරා. ඒකට ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර මේ කොටස දෙන කිරීමෙන් ලබා ගන්න පුළුවන්. 33 වෙනි ප්‍රශ්නයට කියොත් වෙබ් අඩවි හරහා සේවකයන් ඒකාබද්ධ කිරීම සහ නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් සැපයීම සඳහා සංවිධාන විසින් ජාල තාක්ෂණයන් භාවිත කරනු ලැබේ. වෙබ් අඩවි හරහා සේවකයන් ඒකාබද්ධ කිරීම සහ නිවසේ සිට වැඩ කිරීමේ පහසුකම් සැපයීම සඳහා ආයතන මේ ජාල තාක්ෂණය භාවිත කරනවා. එතකොට සේවකයන්ට වෙබ් අඩවිය හරහා ආයතනෙන් පිටත ඉඳලා වැඩ කිරීමේ හැකියාව ලබා දීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි 33 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු විදිහට අපි කොහොමද ටෙක්ස්ට් බුක් එකේ දක්වලා තියෙන්නේ කියලා බලමු.
ඔව්. අපිට මෙතන බලා ගන්න පුළුවන් අතත්‍ය විධිවිධාන එහෙමත් නැත්නම් virtual arrangements විදිහට මේක virtually කරන arrangement එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙබ් අඩවි හරහා සේවකයන්ට ඒකාබද්ධ කිරීම සහ නිවසේ සිට වැඩි කිරීම සඳහා ආයතනය විසින් ජාල තාක්ෂණයක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් අපි පාවිච්චි කරන ඉන්ටර්නෙට් සම්බන්ධතාවය වැඩි දියුණුව විශේෂයෙන් දියුණු කළ ධාරිතාවය සහ වඩා හොඳ දක්ෂ සුරක්ෂිතතාවය සංවේදනය කිරීමේ හැකියාව වැඩි දියුණු කර ඇති නිසා මෙම විදුලි සංදේශ පද්ධති දුරස්ථ පරිගණක පාරිශීලකයන්ට එකිනෙකා සමග සංවේදනය කිරීමට උපකාරී වෙන නිසා ආයතන විසින් මෙන්න මේ arrangement එක virtual arrangement එක කියන්නේ අතත්‍ය විධිවිධාන සකසලා තිබෙනවා. එතකොට මේ පිළිතුර අතත්‍ය විධිවිධාන විදිහට නිවැරදි වෙන්න ඕන. virtual arrangements අපිට නිවැරදි පිළිතුර විදිහට 33 වෙනි ප්‍රශ්නෙට ලබා ගන්න පුළුවන්. 34 වෙනි ප්‍රශ්නය. ඊ-වාණිජ්‍ය සහ සම්ප්‍රදායික වාණිජ්‍ය අතර ඇති ප්‍රධාන වෙනස කුමක්ද? අපි බලමු කොහොමද ඒක විස්තර කරලා තියෙන්නේ කියලා. අලෙවෙනි කරන කටයුතු වලදී පාරිභෝගිකයාගේ භූමිකාවෙන් ඊ-වාණිජ්‍ය සහ සම්ප්‍රදායික වාණිජ්‍ය අතර ප්‍රධාන වෙනසක් දැකිය හැකියි. වෙළඳ දැන්වීම හා ඍජු තැපෑල වැනි සාම්ප්‍රදායික සැකසුම් මාධ්‍යවලදී අලෙවිකරන පණිවිඩ සැපයම් කරු විසින් අනාගත ගන්ධරුකරන්ට පණිවිඩයක් යැවීම මගින් ආරම්භ කරනු ලැබේ. කෙසේ වෙතත් පාරිභෝගිකයා සමග සීමිත අන්තර්ක්‍රියාකාරීත්වයක් ඇත. ඉලෙක්ට්‍රොනික මාධ්‍යවලදී පාරිභෝගිකයා වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරයි. නිදසුනක් ලෙස භාණ්ඩයක් හෝ සේවාවක් සැපයම් කරු පිළිබඳ තොරතුරු දැන ගැනීමට වෙබ් අඩවියකට පිවිසීම දක්වන්න පුළුවන්. එතකොට පාරිභෝගිකයා හා සැපයම් කරු අතර විශාල අන්තර්ක්‍රියාකාරීත්වයක් පහත දැක්විය හැකියි. එතකොට සම්ප්‍රදායික ව්‍යාපාරයක් හා ඊ ව්‍යාපාරයක් අතර ඉන්න ඒ විදිහට අපිට වෙනසක් දකින්න පුළුවන්. එතකොට ඊ වාණිජ්‍ය හා පාරිභෝගිකයා හා සැපයම් කරු අතර වැඩි අන්තර්ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම තමයි මේ ව්‍යාපාර වර්ග දෙක අතර වෙනස. තාක්ෂණය මගින් මෙන්න මේ අන්තර්ක්‍රියාකාරීත්වය අපිට වැඩි වශයෙන් ක්‍රියාව ලබා දෙන්න හැකියාව තිබෙනවා සාම්ප්‍රදායික ව්‍යාපාරයකට වඩා. එතකොට අපිට B කියන පිළිතුර නිවැරදි පිළිතුර බවට ලකුණු කරගන්න පුළුවන්. 35 වෙනි ප්‍රශ්නෙට අපි ගියොත් සංවිධානයේ සමස්ත උපාය මාර්ග සැකසීමට අවශ්‍ය නොවන අතර ඊ වාණිජ්‍ය සඳහා උපාය මාර්ගයක් පුළුල් ඇඟුම් ඇති විය හැකි අතර සංවිධානය තුළ එක් කාර්යයකට හෝ දෙපාර්තමේන්තුවකට වඩා වැඩි ගණනක් සම්බන්ධ වී බලපායි. සුදුසු ඊ වාණිජ්‍ය උපාය මාර්ගයක් ගොඩනැගීමේදී භාවිතා කළ යුතු නිර්ණායක මොනවාද? ඒත් අපි බලමු මේ නිර්ණායක කොයි ආකාරයෙන්ද දක්වලා තියෙන්නේ කියලා. මේ නිර්ණායක විදිහට යෝග්‍යතාව මේ සියලුම දේවල් සකස් කරලා තියෙන්නේ මේ ආයතනයක ඊ-කොමර්ස් ආකාරයෙන් ආයතනය කටයුතු පවත්වාගෙන යන්න අපි උපාය මාර්ග සකස් කිරීමේදී කල්පනාකාරී වෙන්න ඕන ක්‍රමවේදයන්. එතකොට ආයතනයේ යෝග්‍යතාව මේ ආයතනය මේ වගේ ව්‍යාපාර ක්‍රමයකට යොමු වීම කොයි තරම් යෝග්‍යද කියන එක මූලින්ම වැදගත් වෙනවා. ඊට පස්සේ වැදගත් වෙන්නේ මෙහි ඇති පිළිගැනීම. ඒ කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා මේ ආයතනත් එක්ක සම්බන්ධ සියලුම පාර්ශවයන් මෙම ක්‍රමවේදයට කැමති වෙන්න ඕන. සමහර සිල්ලර වෙලෙන්දෝ මේ ක්‍රමවේදයට කැමති වෙන්නේ නැති අවස්ථා එන්න පුළුවන්. සමහර ගැනුම්කරයෝ, සමහර භාණ්ඩ විකුණන පුද්ගලයන්, ඒතරේ සියලු දෙනාගේම කැමැත්ත සහ මෙහිටි සහභාගීත්වය අවශ්‍යයි. ඒ නිසා මෙම ක්‍රමවේද පිළිගැනීමට අවශ්‍යතාවයක් තිබෙනවා. ඊළඟට ශක්්‍යතාවය, ඒ කියන්නේ මේ ආයතනයට මේ පිළිබඳ සියලුම සම්පත් හා දැනුම සහ මූල්‍ය හැකියාව
ප්‍රමාණවත්ව තිබෙන්න ඕන නැත්නම් මේක අපිට මෙම ආයතනයේ ආරම්භ කරන්න අපහසු වෙනවා. එතකොට යෝග්‍යතාව පිළිගැනීම සහ සක්ෂතාවය විදිහට 35 වෙනි ප්‍රශ්නය අපි ලබා ගන්න පුළුවන්. එතකොට එය නිවැරදිව දක්වලා තියෙන්නේ ඒ කියන පිළිතුර යෝග්‍යතාවය පිළිගැනීම සහ ශක්්‍යතාව. 36 වෙනි ප්‍රශ්න. ebay.com යනු කුමන ව්‍යාපාර ආකෘතියක් සඳහා උදාහරණයක්ද? business to business, business to consumer, consumer to consumer, consumer to business. එතකොට මේකෙන් අපෙන් අහන්නේ මේ කුමන ආකාරයෙන්ද මේ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට අපි බලමු ඒක දක්වලා තිබෙන්නේ කොහොමද කියලා. එතකොට ව්‍යාපාර හා ව්‍යාපාර අතරද, ව්‍යාපාර හා පාරිභෝගිකයන් අතරද, පාරිභෝගිකයා විසින් ව්‍යාපාර වෙතද, නැත්නම් ව්‍යාපාර හා පාරිභෝගිකයා හා පාරිභෝගිකයා අතරද? ඒ කියන්නේ තවත් පාරිභෝගිකයෙකුට වෙනත් පාරිභෝගිකයෙකුට යම් කිසි ගනුදෙනුවක් කිරීමේ හැකියාව දෙනවා. ඒකට eBay කියන්නේ ඕනම කෙනෙකුට තමන් ළඟ විකුණන්න තියෙන භාණ්ඩයක්, තමන් ළඟ ගෙදර තියෙන පාවිච්චි කරපු උපකරණයක්, ගෘහ භාණ්ඩ, එතකොට තමන් ළඟ තියෙන දෙයක් මෙන්න මේ වෙබ්සයිට් එකට ඇතුළත් කරලා වෙනත් පාරිභෝගිකයෙකුට මේක විකුණ ගැනීමේ අවස්ථාව ලබා දෙන ක්‍රමවේදයක් තමයි eBay කියන්නේ. එතකොට ලංකාවෙත් අපේ ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා ikman.lk කියලා. අපි ළඟ තියෙන දෙයක් අපිට විකිණීමට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක පාවිච්චි නොකළ දෙයක්, අලුත් දෙයක් වෙන්නත් පුළුවන්. නව භාණ්ඩ විකිණීමක් වෙන්නත් පුළුවන්. නමුත් මෙතන ගනුදෙනු සිද්ධ වෙන්නේ තවත් පාරිභෝගිකයෙක් සහ අනිත් පාර්ශ්වයේ පාරිභෝගිකයෙක් අතර. එතකොට මේ eBay කියන වෙබ් අඩවිය විකිණීම් කටයුතු වලට සහභාගී වෙන්නේ නැහැ. මේ අතරමැදියෙක් විදිහට වෙළඳ පොලක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කන්සියුමර්ස්ලා තමයි අනිත් කන්සියුමර්ස්ලාට පාරිභෝගිකයන්ට භාණ්ඩ විකිණීම සිද්ධ කරන්නේ. එතකොට අපිට නිවැරදි පිළිතුර විදිහට C කියන පිළිතුර තෝරා ගන්න පුළුවන්. 37 වෙනි ප්‍රශ්නය. ලොජිස්ටික්ස් කර්මාන්තයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා භාවිත කරන RFID යන්නෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. අපි බලමු. මේක ලබා දීලා තිබෙනවා මෙන්න මේ වගේ තාක්ෂණික යෙදවුම් පිළිබඳ විස්තර කරන මේ වගුවක් ලබා දීලා තියෙනවා. එහි අවසාන අංශය විදිහට RFID ඒ කියන්නේ radio frequency identification devices කියලා අපි කියන්නේ. මේක අපි එදිනදා ජීවිතයේදීත් පාවිච්චි කරනවා. ඔයගලන්ට උදාහරණයක් විදිහට බලන්න පුළුවන්. ඔයගලන්ගේ ළඟ තිබෙන ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක හරි සමහර ආයතනවලදී ගෙවීම් කටයුතු කිරීමේදී කාඩ් එක ඒ යන්ත්‍රයට ඇතුළත් කිරීමෙන් තොරව කාඩ් එක ඒ යන්ත්‍රයේ අසලින් තබාගෙන ගෙවීම් කටයුතු කිරීම, ඒ කියන්නේ වයර්ලස්, ඒ කියන්නේ ආකාරයට කාඩ් එක නිකන් අපි කියනවා ටච් කරලා කාඩ් එක ටැප් කරලා පේමන්ට් එකක් කරන්න සමහර වෙලාවට සමහර ආයතනවල අවස්ථා තියෙනවා. ඔබට ඒකට ගැලපෙන කාඩ් පතක් තිබිය යුතුයි. නමුත් මම නම් හිතන්නේ දැන් සියලුම බැංකු එම වර්ගයේ කාඩ් පත් නිකුත් කරනවා වීසා වලට. වීසා කියන ගෙවීමේ ක්‍රමයට අදාළව මේ අපි කියන්නේ contactless කාඩ් එකක් කියලා. ඒ කියන්නේ යන්ත්‍රයට ඇතුල් නොකර ගෙවීමේ කාර්ය සිදු කිරීමේ හැකියාවක් තිබෙනවා. එතකොට ඒ ආකාරයෙන් එහිත් අඩංගු වෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය. එතකොට මේක මිලදී ගැනීම විකිණීම වලට පමණක් නෙමෙයි, ගොඩක් සත්ත්ව පරිපාලනය සහ වෙනත් ලොජිස්ටික්ස්, ඒ කියන්නේ භාණ්ඩ හුවමාරුවේදී පවා මේක පාවිච්චි කරන. ඒතර ගුවන් විදුලි සංඛ්‍යාත හඳුනා ගැනීමේ උපකරණ හෙවත් radio frequency identification devices කියලා අපිට ලබා ගන්න පුළුවන්. 37 වෙනි ප්‍රශ්නෙට අපි නිවැරදි පිළිතුර විදිහට A තෝරා ගන්න පුළුවන්. 38 වෙනි ප්‍රශ්නය. දිග්ගු අලෙවිකරන මුසුවක් කිරීම සඳහා සාම්ප්‍රදායික අලෙවිකරන මුසුවකට එකතු කරන ලබන අංග තුන කුමක්ද? ඒතර මේ
අලෙවිකරණය එහෙම නැත්නම් මාකටිං වල තිබෙන ප්‍රධාන මූලිකාංග පිළිබඳ තමයි මේ කතා කරන්නේ. එතකොට අපි මේක පොදුවේ දන්නා ආකාරයට අපි කියනවා 4Ps සහ 7Ps කියන ආකාරයෙන්. එතකොට 4Ps වල පළවෙනි කොටස් 4 සහ ඒක තව කොටස් 3ක් එකතු කරලා ඒක වැඩි දියුණු කිරීම කරලා තිබෙනවා. එතකොට අපි බලමු කොහොමද ඒක ටෙක්ස්ට් බුක් එකේ දක්වලා තිබෙන්නේ කියලා. එතකොට පළවෙනි අලෙවිකරණ ක්‍රම 4 ඒ කියන්නේ 4Ps ඒ කියන්නේ දිගුවක් කිරීමට පෙර මෙහි දීලා තියෙන්නේ භාණ්ඩය ඒ කියන්නේ නිෂ්පාදිත කරන භාණ්ඩය සහ ඒ අයිටමය මේකට අපි කියන ප්‍රොඩක්ට් මිල ඒ කියන්නේ ප්‍රයිස් ස්ථානය ඒ කියන්නේ ප්ලේස් ප්‍රවර්ධනය කියන්නේ ප්‍රොමෝෂන්. එතකොට ප්‍රොඩක්ට් ප්‍රයිස් ප්ලේස් සහ ප්‍රොමෝෂන් යන කොටස් 4 තමයි මූලික කොටස් 4. එය තවදුරටත් දිගුවක් විදිහට දක්වලා තිබෙනවා. people physical evidence සහ process මිනිසුන් භෞතික සාක්ෂි සහ ක්‍රමවේද විදිහට මේක දක්වලා තිබෙනවා. එතකොට 38 වෙනි ප්‍රශ්නයට අපි නිවැරදි පිළිතුර විදිහට පුද්ගලයන් භෞතික සාක්ෂි සහ ක්‍රියාවලිය කියන එක දක්වන්න පුළුවන්. 39 වෙනි ප්‍රශ්නය. සබඳි ව්‍යාපාරය ආකර්ෂණ සහතික කිරීම සඳහා සහ ප්‍රේක්ෂකයින්ට එය දැක ගැනීමට ඇති පුළුල් ප්‍රවණතාවයක් හඳුන්වන්න. එතකොට 39 වෙනි ප්‍රශ්නේ සබඳි ව්‍යාපාරය ආකර්ෂණය සහතික කිරීම සඳහා සහ එය ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ඇති පුළුල් ප්‍රවණතාවය හඳුන්වන්නේ මේ අලෙවිකරණ පිළිබඳ දැක්වීමක් කරන්නේ. අපි බලමු මේ 39 වෙනි ප්‍රශ්නය කොයි ආකාරයෙන්ද දක්වලා තියෙන්නේ කියලා. 39 වෙනි ප්‍රශ්නය මෙන්න මේ ආකාරයෙන් පාරිභෝගිකයන් තම වෙබ් පිටුවට පැමිණීම වැඩි කරන ආකාර පිළිබඳ සටහන් කරලා තිබෙන කොටසේ ඒ කියන්නේ 9 වෙනි පරිච්ඡේදයේ ලබා දීලා තියෙන. එතකොට සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය ඒ කියන්නේ සෙවුම් යන්ත්‍ර තුල තම වෙබ් පිටුවේ ඉහළට ගෙනීම මගින් පාරිභෝගිකයන් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරනකොට ඒ කියන්නේ ඔයගොල්ලෝ Google එකේ මොන හරි ආයතනයක් භාණ්ඩයක් පිළිබඳ සොයන වෙලාවට සාමාන්‍යයෙන් ඒ ලැබෙන රිසල්ට්ස් ඒ කියන්නේ වෙබ්සයිට්ස් ඔයගොල්ලන්ට ලැබෙන එක් පළවෙනි පිටුවට වෙබ්සයිට්ස් 10ක් 12ක් විතර ලැබෙනවා. එතකොට අර අපේ ප්‍රවණතාවයේ තිබෙන්නේ පළවෙනි පිටුවේ ලැබෙන දෙයින්ම ක්ලික් කරලා එතනින් එහාට තව දුරටත් සර්ච් කරන්නේ නැතුව ඒ පළවෙනි පිටුවට අපිට ලැබෙන ප්‍රතිඵල වලින්ම එකක් තෝරගෙන ඉදිරියට යෑම මිසක් ඉදිරියේ තියෙන වෙබ් පිටු 5ක් 6කට ප්‍රතිඵල 5ක් 6කට ඉස්සරහට ගිහිල්ලා එකක් සොයාගන්න අපි ටිකක් මැලි වෙනවා. එතකොට පාරිභෝගිකයෝ වැඩි වශයෙන් ආකර්ෂණය කරගන්න නම් මේ Google එකේ අපි යමක් හෙව්වහම ඒ පළවෙනි පිටුවටම ලැබෙන ප්‍රතිඵල ලැබෙන ඒ ලිස්ට් එකට අපේ ආයතනෙත් දාගන්න පුළුවන් නම් පාරිභෝගිකයෝ වැඩි කරගන්න පුළුවන් කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. නිවුස් ගෲප් සහ ඒ වගේ ක්‍රම මගින් මේක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අප ආයතනය පිළිබඳ අපි හදන විස්තර සහ අපේ ආයතනය පිළිබඳ අපේ සිදුවීම් පිළිබඳ දැක්වීම් නිතර ඉදිරිපත් කිරීමෙන් ඒකිනුත් පාරිභෝගික ආකර්ෂණය කරගන්න පුළුවන්. පුවත් පත්‍රිකා එහෙම ඒ වගේනුත් පුළුවන්. සම්මතතා ගොඩනැගීම හා හවුල් ක්‍රියාකාර වැඩමුළු ඒ කියන්නේ වැඩමුළු පැවැත්වීම මගින් මේක කරන්න පුළුවන්. සහ වෛරස් අලෙවිකරණය අපි කියන වෛරල් මාකටිං කියලා. වෛරල් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති මොන හරි ටිකක් වෙනස් දෙයක් ඉන්ටර්නෙට් එකට එකතු වුනහම ඒක වෛරල් යනවා. ඒ කියන්නේ වෛරසයක් ආකාරයෙන් ඉතා වේගයෙන් මිනිස්සු අතර ප්‍රචලිත වෙනවා කියන එක තමයි ඒක අදහස් වෙන්නේ. එතකොට අපි සමහර දේවල් අපි දන්නවා එහෙම අර විශේෂිත අමුතු දේවල් ඉන්ටර්නෙට් එකට ආවහම ඒක හැම කෙනා අතරම වේගෙන් පැතිරලා යනවා. එතකොට එතන අපි විස්තරය කියලා බලද්දී වෙළඳපොළ නැමියා ඇති කරමින් අලෙවිකරණ උත්තේජනයක් ඇති කිරීම මගින් තමයි මේක කරන්නේ. එතකොට වෛරල් මාකටිං ක්‍රමවේදය මගින් අපිට පුළුවන් ප්‍රේක්ෂකයන්ට පුළුල් විදිහට මේක දැක ගන්න ඉඩ සලස්සන්න. එතකොට වෛරස් අලෙවිකරණය එහෙම නැත්නම් වෛරල් මාකටිං
ක්‍රමවේදය අපිට භාවිතා කරන්න පුළුවන්. 40 වෙනි ප්‍රශ්නය. කොට්ල සහ ආම්ස්ට්‍රෝන්ට අනුව සංකීර්ණ මිලදී ගැනීමේ හැසිරීම සිදු වෙන්නේ මොන අවස්ථාවේදද කියලා අහනවා. එතකොට අපි ඒක සාකච්ඡා කරමු. එතකොට කොට්ල සහ ආම්ස්ට්‍රෝන්ට අනුව මිලදී ගැනීමේ හැසිරීම වර්ග යටතේ 10 වෙනි පරිච්ඡේදය දක්වලා තියෙන්නේ. සංකීර්ණ මිලදී ගැනීමේ හැසිරීම සිදුවන්නේ පුද්ගලයා ඉහළ වටිනාකමක් ඇති වෙළඳ නාමයක් මිලටගෙන මිලදී ගැනීමට පෙර බොහෝ තොරතුරු සොයන විට. එතකොට අපි බලමු ප්‍රශ්නේ සඳහන් කරලා තිබෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. පුද්ගලයා සාප්පු යෑමට සහ විවිධ නිෂ්පාදන අත්හදා බැලීමට කැමැති. ගැනුම්කරුවන් විසින් නිෂ්පාදන මිලදී ගැනීමේදී අධික හෝ දුර්ලභ නිෂ්පාදන මිලදී ගැනීම නිසා මිලදී ගැනීම ඉහළ අගයක් ගන්න පුළුවන්. පුද්ගලයා පුරුද්දක් ලෙස නිෂ්පාදනය මිලදී ගන්න අවස්ථාවකද එහෙමත් නැත්නම් පුද්ගලයා ඉහළ වටිනාකමක් ඇති වෙළඳ භාමයක් මිලදී ගැනීමට පෙර බොහෝ තොරතුරු සොයා බලලා තමයි මිලදී ගන්නෙ. එහෙනම් සංකීර්ණ මිලදී ගැනීමක් ඒ කියන්නේ complex buying behavior එකක් සිද්ධ වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. එතකොට අනිත් මිලදී ගැනීමේ ක්‍රමවේදත් ඔයගලන්ට කියවලා බලන්න පුළුවන්. 41 වෙනි ප්‍රශ්න. නිර්වචනය පරීක්ෂා කිරීම, යැවීම, මැනීම සහ වාර්තා කිරීම පියවරයන් වන්නේ. එතකොට අපි 41 වෙනි ප්‍රශ්නේ බලමු මේ මොන අංගයේද මේ පියවරයන් මේ ආකාරයෙන් ලබා දීලා තියෙන්නේ කියලා. එතකොට විද්‍යුත් තැපැල් අලෙවි කිරීම කියන්නේ ඊමේල් මාකටිං ක්‍රමවේදය තමයි මෙන්න මේ දක්වලා තියෙන මේ ආකාරයට. එතකොට නිර්වචනය පරීක්ෂා කිරීම, යැවීම, මැනීම සහ වාර්තා කිරීම තමයි මේ ආකාරයට දක්වලා තියෙන්නේ. 41 කියන ප්‍රශ්නයට අපිට මෙන්න මේ දක්වලා තියෙන සටහන භාවිත කරන්න පුළුවන්. මුලින්ම විද්‍යුත් තැපැල් අලෙවි කරන ක්‍රියාවලියේදී නිර්වචනය කරන්න ඕන. ඒ කියන්නේ අපි ඊමේල් එකකින් කෙනෙකුට යම් භාණ්ඩයක් ප්‍රවාදනය කිරීම සඳහා යමක් ඊමේල් මගින් යවනවා නම් يعني ඊමේල් මාකටිං වලදී අපි විශාල පිරිසකට මේක යවනවා. ඒ කියන්නේ ලක්ෂ 10ක් 15ක් වගේ පිරිසකට මේක අපිට දැන් යවන්න පුළුවන්. ඒකට අපි මුලින්ම මේ යවන මෙහි අන්තර්ගතයේ මේකේ තියෙන විෂයපතය, මේකේ තියෙන හෙඩින් එක, ටයිටල් එක ඔක්කොම කලින් පැහැදිලිව නිර්වචනය කරගෙන ඉන්න අවශ්‍යයි. ඊට පස්සේ අපි මේ යවන අපේ සටහන නිර්මාණය කළා. ඒකට අවශ්‍ය ග්‍රැෆික්ස් එක ලස්සනට නිර්මාණය කළා. අපි මුලින් පරීක්ෂා කිරීමක් කරලා බලනවා විවිධ තාක්ෂණයන් මත. ඒ කියන්නේ මේ ඊමේල්ස් ලැබෙන පුද්ගලයන් එක ආකාරයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකේදී මේක බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඔෆිස් කම්පියුටර් එකේදී මේක බලන්න පුළුවන්. එතකොට විවිධ මෙවලම් පාවිච්චි කරලා මේ ඊමේල් එක ඕපන් කරන්න ඉඩ තිබෙනවා. ඒතර එහෙම නිසා අපි මුලින්ම සූදානම් වෙලා ඉන්න ඕන මේ කොයි තාක්ෂණයෙන් පාවිච්චි කරත් මේ ඊමේල් එක ලැබෙන පුද්ගලයන් මේක නිවැරදි ආකාරයට දර්ශනය වෙයි කියන එක අපි පරීක්ෂා කරලා නිවැරදි කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ තමයි මේ යැවීම සිද්ධ කරනකොට යැවීම සිද්ධ කරන්නේ කොහොමද මේ කොයි වෙලාවටද මේක යන්න ඕන, දවසේ කොයි වෙලාවටද මේ ඊමේල් එක යන්න ඕන, සතියේ කොයි දවසේද මේක යන්න සුදුසු කියලා ඒ ඊමේල් එක මත අපි තීරණය කරලා සුදුසු දවසක් තෝරගෙන මේ ඊමේල් එක ඒ ලක්ෂ්‍ය සංඛ්‍යාත පිරිසට යැවීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපිට මේ ඊමේල් මාකටිං කැම්පේන් එකට තියෙන මේ ක්‍රමවේදයේ තියෙන මෘදුකාංග වල පහසුකමක් තිබෙනවා. ඒ යවපු ඊමේල් වලින් කොයි ඊමේල් එකද කොයි වෙලාවෙද ඕපන් කරලා බලලා තියෙන්නේ කියන එක අපිට නැවත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට විවෘත කරන්න සහ ක්ලික් කරන්න ලෝපුරා කොහොමද මේක දැනට කී දෙනෙක් ඕපන් කළාද, කී දෙනෙක් මේ ඊමේල් එක ක්ලික් කළාද කියලා අපිට මැනගන්න පුළුවන්. අවසාන වශයෙන් ඒ මැනගත්තු තොරතුරුත් එක්ක අපිට වාර්තාවක් නිර්මාණය කරන්න පුළුවන්. නිර්මාණය කරලා බලන්න පුළුවන් මේ අපි කරපු ඊමේල් මාකටිං කැම්පේන් එකම
කොච්චර දුරට සාර්ථක වෙලාද, කොච්චර දෙනෙක් අතරට මේක ගිහිල්ලාද, කොයි ආකාරයෙන්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි 41 වෙනි ප්‍රශ්නෙට විද්‍යුත් පැල අලෙවිකරණයේදී මේක සිද්ධ වෙනවා කියලා අපිට ලකුණු කරන්න පුළුවන්. දැන් අපි 42 වෙනි ප්‍රශ්නෙට යමු. බැක්ස්ටර්ට අනුව සමාජිකයන් පුද්ගලික තත්ත්වයක් බෙදා ගන්න සම්බන්ධි ප්‍රචාවක් මෙයින් අදහස් වෙනවලු. ඒ කියන්නේ ඔන්ලයින් කමියුනිටිස් තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා එක එක කමියුනිටිස් හදාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට යම් විනෝදාංශයක් තියෙන පුද්ගලයන්, ඒ කියන්නේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන කට්ටිය, එහෙමත් නැත්නම් මොන හරි තමන්ගේ මොන හරි විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන ඉවත් වෙච්ච කට්ටිය. එතකොට ඒගොල්ලෝ එකතු වෙලා සංගමයක් හදා ගන්න පුළුවන්. එතකොට නැත්නම් මොන හරි එක පාසලක ඉන්න ආදි ශිෂ්‍යයන් එකතු වෙලා, එතකොට මේ කමියුනිටිස් විදිහට අපිට අන්තර්ජාලය හරහා එකතු වෙන්න පුළුවන්. එතකොට මේ කමියුනිටිස් වල අරමුණු එක එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පර්පස් එකක් නිසා එකතු වෙච්ච අය වෙන්න පුළුවන්, මොන හරි ඉන්ට්‍රස්ට් එකක් නිසා එකතු වෙච්ච අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ කරන මහා ප්‍රැක්ටිස් එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පුළුවන් කාර්මිකයන්ගේ කමියුනිටි එකක් විදිහට ඒගොල්ලොන්ගේ දේවල් ඒගොල්ලෝ අතර බෙදා හදා ගන්න. ඒගොල්ලෝ කරන රස්සාව අනුව. එහෙම නැත්නම් යම් කිසි සර්කම්ස්ටැන්ස්, ඒ කියන්නේ මොන හරි ගැටලුවක් ඇති වෙච්ච පුද්ගලයන්, මොන හරි නිසා ආයතනයකින් ප්‍රශ්නයක් ඇති වෙච්ච පුද්ගලයන්ට එකතු වෙලා ඒගොල්ලන්ටත් කමියුනිටි එකක් හදාගෙන ඒගොල්ලන්ගේ තියෙන ගැටලු සාකච්ඡා කරගෙන ඉදිරියට අරගෙන යන්න පුළුවන්. එතකොට මේ 42 වෙනි ප්‍රශ්නෙට අපි බලමු කොහොමද ඒක මෙතන විස්තර කරලා තිබෙන්නේ කියලා. එතකොට ඔන්ලයින් ගෲප්ස් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. කමියුනිටිස් ඔෆ් ප්‍රැක්ටිස්, ඒ කියන්නේ වෘත්තීය වශයෙන් එකතු වෙලා ඉන්න කට්ටිය වෘත්ති අත්දැකීම් හුවමාරු කරගන්නවා. කමියුනිටිස් ඔෆ් සර්කම්ස්ටැන්ස්, ඒ කියන්නේ මොන හරි ඒ පෞද්ගලික තමන්ට ඇති වෙච්ච සිදුවීමක් මත එවැනි සිදුවීම් ඇති වෙච්ච අය එකතු වෙලා මේ විදිහට එකතු වෙලා තිනවා. ඔයගලන්ට නම් මේකට උදාහරණ කීපයක්ම මේ කල්පනා වෙන්න පුළුවන් මේ වෙලාවේදී. ඉතින් ඒගොල්ලන්ගේ මොන හරි තමන්ට සිදුවෙච්ච දෙයක් පාදක කරගෙන ඒ සිදුවෙච්ච සියලුම කට්ටිය එකතු වෙලා කමියුනිටියක් එකමුතුවක් සාදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කමියුනිටිස් ඔෆ් පර්පස්, යම් කිසි කාර්යයක් සිද්ධ කිරීම සඳහා ඒ කාර්ය වෙනුවෙන් එකතු වෙච්ච පුද්ගලයන් පිරිසක් කමියුනිටි එකක් හදා ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ දේවල් ලංකාවේ නිෂ්පාදනය කරමු කියලා විවිධ අංශවල පුද්ගලයන්ට එකතු වෙලා කමියුනිටි එකක් හදා ගන්න පුළුවන්. එතකොට ඒකේ විවිධ වෘත්තීන් වල ඉන්න පුළුවන්, විවිධ ප්‍රදේශවල ඉන්න අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ ඉඳන් වෙන රටවලට ගිහලා ඒ රටවල වාසය කරන නමුත් ලංකාව ගැන හිතන අය ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ යම්කිසි පරමාර්ථයක්, පර්පස් එකක් වෙනුවෙන් මෙන්න මේ කමියුනිටි එකක් හදාගෙන ඒ කට්ටියට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට කමියුනිටිස් ඔෆ් ඉන්ට්‍රස්ට්, ඒ කියන්නේ අපි දකිනවා කමියුනිටිස් තියෙනවා එක එක විනෝදාංශ ඒ තියෙන තමන්ගේ ඒවා පදනම් කරගෙන ඒ විනෝදාංශයට ලැබිය එකතු වෙලා කමියුනිටි එකක් හදාගෙන තියෙනවා. එතකොට දැන් අපි මේ දවස්වල නම් දකිනවා කමියුනිටිස් තියෙනවා. ගෙවතු වගාවල් කොහොමද කරන්නේ? ස්වයං රැකියාව කොහොමද ආරම්භ කරන්නේ? එහෙම නැත්නම් කමියුනිටිස් තියෙනවා කොහොමද අපි වෙනත් හැකියාවන් ඉගෙන ගන්න, තනියම ඉගෙන ගන්න, ඒ පිළිබඳව ඒ ආකාරයෙන් හැදිලා තියෙනවා. ඊට අමතරව මේක නම් සාමාන්‍යයෙන් කාලයක් ඉස්සරින් ඉඳන්ම මේ පවතින පාලන ක්‍රමයක්. ඒ කියන්නේ තමන් ඉන්න ප්‍රදේශය අනුව කමියුනිටි හැදිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ගමේ කට්ටිය එකතු වෙලා, තමන්ගේ රටක කට්ටිය එකතු වෙලා, ඒ විදිහට ඒ ප්‍රදේශයේ කට්ටිය එකතු වෙලා තමන්ගේ පොදු විදිහට කමියුනිටිස් හදා ගන්න පුළුවන්. දැන් අපි මේ කාලේ සිදුවෙච්ච ක්‍රියාවලුත් එක්ක බලද්දී අපිට දැක් ගන්න පුළුවන් එක එක ප්‍රදේශවල කට්ටිය එකතු වෙලා ඒ ප්‍රදේශයේ තිබෙන තොරතුරු සහ දුරකථන අංක, අත්‍යවශ්‍ය සේවා පිළිබඳ තොරතුරු හොමානු කරගන්න ඒ ප්‍රදේශයේ කට්ටිය එකතු වෙලා ගෲප්ස්, කමියුනිටිස් හදාගෙන තියෙනවා. ගොඩක් වෙලාට මේවා Facebook එකේ තමයි හදාගෙන තියෙන්නේ. එතකොට ඒ තොරතුරු හොමාරු කරගන්න පුළුවන් ඒ ආකාරයට. එතකොට ওই විදිහට අපි 42 වෙනි ප්‍රශ්නෙට පුද්ගලික තත්ත්වයන්, ඒ කියන්නේ අපි කියනවා සර්කම්ස්ටැන්ස් එකක් බෙදා ගන්න කට්ටියක් එකතු වෙනවා නම් 42 වෙනි ප්‍රශ්නේ අපිට තියෙන කමියුනිටිස් ඔෆ් සර්කම්ස්ටැන්ස්, ඒ කියන්නේ ඒ පුද්ගලික තත්ත්වයක් පිළිබඳ අදහසක් මෙතනින් ලබා ගන්න පුළුවන්. දැන් අපි 43 වෙනි ප්‍රශ්නෙට යමු.
පහත දැක්වෙන රටාවන් සහ සම්බන්ධතා හඳුනා ගැනීම සඳහා දත්ත සමුදාය ප්‍රශ්න කිරීම දක්වන්න. එතකොට අපි බලමු 43 වෙනි ප්‍රශ්නෙට දත්ත සමුදාය ප්‍රශ්න කිරීම කියන්නේ මේ data mining වල තිබෙන කොටසක් විදිහට තමයි අපිට දක්වන්න පුළුවන්. අපි බලමු 43 වෙනි ප්‍රශ්නේ කොයි ආකාරයේද තියෙන්නේ කියලා. එතකොට data mining එහෙමත් නැත්නම් දත්ත හැරීම හෙවත් දත්ත කැනීම කියලා තමයි අපි මේක වැඩියෙන්ම සුදුසු වෙන්නේ. එතකොට දත්ත කැනීම ගත්තොත් පුරෝකතන දත්ත කැනීම සහ විස්තරාත්මක දත්ත කැනීම විදිහට දෙකක් අපිට බලන්න පුළුවන්. වැඩි හරියත්ම මේ දත්ත කැනීම සිද්ධ කරන කියන data mining එකක් සිද්ධ කරන්නේ මේ දත්ත වල අපිට බැලු බැලමට පේන්නේ නැති නමුත් සැඟවිච්ච සම්බන්ධකම් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දේ ඇයිද මෙහෙම සිද්ධ වුනේ කියලා මෙතන මොකද්ද මේකට හේතුව වෙන්නේ නැත්තේ කියලා සමහර වෙලාවට අපිට මේ දත්ත කැනීම මගින් අපිට සොයාගන්න පුළුවන්. එතකොට එකිනෙකට ළඟින් යන සමපාවත වන සිදුවීම් අපිට මේ මගින් සොයා ගන්න පුළුවන්. ඊට අමතරව පුරෝකතන දත්ත කැනීම මගින් අපිට පුළුවන් සොයා ගන්න. සොයා ගැනීමටත් වඩා ඉදිරියේදී කොමන අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්ද කියලා යම්කිසි අදහසක් ගන්නත් මේ දත්ත කැනීම, ඒ කියන්නේ data mining කරන්න පුළුවන්. එතකොට විස්තරාත්මක දත්ත කැනීමේදී කරන්නේ දැනට මොන සම්බන්ධතා මොන විදිහටද මේ හැසිරීම වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. එතකොට සම්බන්ධතා හඳුනා ගැනීම විදිහට නම් අපිට දත්ත කැනීමේදී විස්තරාත්මක දත්ත කැනීම තමයි ඒ කියන්නේ descriptive data mining අපිට හඳුන්වන්න පුළුවන්. 44 වෙනි ප්‍රශ්න. මැක්ඩොනල්ඩ් සහ විල්සන් විසින් සංවර්ධනය කරන ලද අලෙවිකරණයේ 6i හි ඒ කියන්නේ i 6ක් සහිත ක්‍රමවේදයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ ක්‍රමවේදයේ කොටස් 6ක් තියෙන එකට අපි 6i ක්‍රමවේදය කියලා කියනවා. එහි ඇතුළත් වෙන ක්‍රමවේද මොනවද කියලා තමයි මෙතනින් අහන්නේ. එතකොට අපි බලමු කොයි ක්‍රමවේදද මෙතනින් ඇතුළත් වෙන්නේ සහ මෙහි අඩංගු නොවන ක්‍රමවේද මොනවද කියලා. එතකොට අපිට මෙහි බලා ගන්න පුළුවන් i6 මොඩලය, ඒ කියන්නේ 6i මොඩල් එක බලා ගන්න පුළුවන් මැක්ඩොනල්ඩ් සහ විල්සන් 2011 ඉදිරිපත් කරනවා. ඒතර අන්තර් සම්බන්ධතාවයේ බුද්ධිය, පුද්ගලකරණය, ඒකාබද්ධ වීම, කර්මාන්ත ව්‍යුහය, ස්ථානීය ස්වාධීන බව. කොට මේ වෙන වශයෙන් මේව විස්තර දක්වලා තියෙනවා. එතකොට අපි පිළිතුර නිවැරදි පිළිතුර ලෙස integration නිවැරදි පිළිතුරක් විදිහට අපිට ගන්න පුළුවන්. individualization ඒකත් අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. ඇඟිලි ගැසීම හැවත් interference එහි ඒ i6න් එකක් නෙමෙයි. ඒකත් අපිට සලකන්න බෑ. interactivity අන්තර්ක්‍රියාකාරීත්වයත් නිවැරදි විදිහට සලකන්න පුළුවන්. එතකොට 1 2 සහ 4 යන පිළිතුරු අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ A කියන පිළිතුර අපිට නිවැරදි විදිහට ලබා ගන්න පුළුවන්. 45 වන ප්‍රශ්නය. පාරිභෝගික සම්බන්ධතා අලෙවිකරණෙහි වැදගත්කම මෙමගින් අවධාරණය කරයි. එතකොට පාරිභෝගික සම්බන්ධතාවයක් අලෙවිකරණයේදී පවත්වාගෙන යාම සහ මේකේ විරුද්ධ කොටස වෙන්නේ ගනුදෙනු අලෙවිකරණය. ඒ කියන්නේ ගනුදෙනුව සඳහා මූලික කරගෙන අලෙවිකරණය සිද්ධ කිරීම. මෙහි ගනුදෙනුව මූලික කරගන්නේ නැතුව පාරිභෝගිකයාගේ සම්බන්ධතාවය තබා ගැනීම මූලික කරගෙන අලෙවිකරණය කිරීම. එතකොට මේ ප්‍රශ්න දෙක එකම එකේ දෙපැත්ත. එතකොට අපි මුලින් 45 වෙනි ප්‍රශ්නේ බලමු. පාරිභෝගික සම්බන්ධතා අලෙවිකරණය. ඔව්. එතකොට පාරිභෝගික සම්බන්ධතා අලෙවිකරණය යනු හුදෙක් ගනුදෙනුකරුවන්ට ආකර්ෂණය කර ගැනීම වෙනුවට රඳවා තබා ගැනීම සඳහා අලෙවිකරණ සම්පත් භාවිතා කරනවා. එතකොට ගනුදෙනුකරුවෙක්ට එක්වරක් යමක් විකුණලා එතනින් ඒ සියලු දේ අමතක කරලා දාලා අපි ඊළඟට ගමන් කරන්නේ නැතුව ඒ ගනුදෙනුකරුවා තෘප්තිමත් වෙන විදිහට අපි සැටිස්ෆයි වෙන විදිහට ඒ ගනුදෙනුව බොහොම මානසිකත්වයෙන් කරලා ඔහුගේ ඒ තියෙන
ඒ අවශ්‍යතාව සොයා බලලා ඔහුව තවදුරටත් ඉදිරියේදීත් අපේ ගනුදෙනුකරුවෙක් විදිහට තබා ගන්න අපි ඒ බල පරමාර්ථය තුළ අලෙවිකරණය කිරීම තමයි පාරිභෝගික සම්බන්ධතා අලෙවිකරණය කියන්නේ. එතකොට බොහෝ සමාගම් ඔවුන්ගේ ආදායමේ විශාලතම කොටසක් ලැබෙන්නේ නැවත නැවත මිලදී ගැනීම මේ පසුවිපරම් මිලදී ගැනීම කරන දැනට සිද්ධ ගන්න. ඒ කියන්නේ අලුතෙන් ගනුදෙනුකරුවෙක් සොයාගෙන එම ගනුදෙනුකරුවා ආයතනයේ භාණ්ඩ සේවා මිලට ගැනීමට වඩා අපෙන් කලින් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගත්ත කෙනෙක් නැවත මිලදී ගැනීම ආයතනයටත් පහසුයි, ආයතනට වියදමත් අඩුයි. ඒක අපිට කාලයක් තිස්සේ මේ ගනුදෙනුකරුවව තියාගත්තොත් දිගින් දිගටම අපේ ව්‍යාපාරේ කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් එකවරක් පමණක් නම් ගනුදෙනුකාරයෙක් අපි ළඟට එන්නේ. ඒ කියන්නේ මේ ගනුදෙනුකරු අපේ සේවාවන් හෝ භාණ්ඩ පිළිබඳ තෘප්තිමත් වෙන්නේ නැහැ. එතකොට ඒ ගනුදෙනුකරුවා සමහරක් විට අනිත් පුද්ගලයන්ටත් ඔහුගේ ඒ අත්දැකීම බෙදාගෙන සමහර වෙලාවට අපිට ලැබෙන්න තිබෙන ගනුදෙනුකරුවනොත් නොලැබී යන අවස්ථාව තියෙනවා. එතකොට අපිට මේ ප්‍රශ්නේ 45 වෙනි ප්‍රශ්නේ බැලුවොත් එහෙම පාරිභෝගිකය සමග දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් පවත්වා ගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක තමයි මෙතන මූලික පිළිතුර වෙන්නේ. 46 වෙනි ප්‍රශ්නේ ඒකෙම අනිත් පැත්ත. එතකොට අපි බැලුවොත් එතන දක්වලා තියෙනවා මේ වගුවේ ගනුදෙනු අලෙවිකරණය සහ සම්බන්ධතා අලෙවිකරණය. එතකොට ගනුදෙනු අලෙවිකරණයේදී එම තනි වෙළඳාම ඒ කරන ඉන්ඩිවිජුවල් සේල් එක තමයි වැදගත් වෙන්නේ. කොහොම හරි විකුණ ගන්න එක තමයි බලන්නේ. නමුත් පාරිභෝගිකයාගේ සම්බන්ධතාවය වැදගත් කිරීම තමයි සම්බන්ධතා අලෙවිකරණයේදී බලන්නේ. එතකොට මේ වෙනස්කම් විදිහට ගනුදෙනු අලෙවිකරණයේදී අපිට බලන්න පුළුවන් නිෂ්පාදන ලක්ෂණ වල වැදගත්කම අවශ්‍ය වෙනවා. කෙටි ගෙවීම් කාල පරාසය, සේවයට අඩු අවධානයක් යොමු කරනවා. සේවය වැඩියෙන් සේවයක් ලබා දෙන්න බලන්නේ නැහැ. ගුණාත්මක භාවය යනු නිෂ්පාදනයේ දෙයක්. ඒ කියන්නේ භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳ අලෙවිකරණයේදී ඒගොල්ලෝ අලෙවිකරණය කරන කට්ටිය සලකන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒක නිෂ්පාදනය කරන අංශයෙන් ඊගෙන බලන්න ඕන, අපිට කරන්න දෙයක් නැහැ. ඒ වගේ ඒ ආකාරයට තමයි. නමුත් සම්මත අලෙවිකරණයේදී ඒ ගනුදෙනුකරුවන්ට මේ භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳ විස්තර කළා. ඒ පිළිබඳ රෙකමෙන්ඩේෂන් එකක් ලබා දෙන්න පවා මේ සම්මත අලෙවිකරණයේදී බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගෙන භාණ්ඩ අලෙවි කිරීමේදී තමයි ඒ ආකාරය සිද්ධ වෙන්නේ. එහෙම බැලුවොත් එහෙම අපිට 46 වෙනි ප්‍රශ්නෙට කෙටි කාලීන පරිමාණයක් තියෙනවා. පාරිභෝගික සේවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ඉහළ ප්‍රශ්නේදී තරඟකාරී කැපවීමක් කරන කෙනා තරඟකාරීව භාණ්ඩ සේවා විකිණීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒත්තු ගැන්වෙන සංවේදනයක් තමයි සිද්ධ කරන්නේ. එතකොට 46 වෙනි ප්‍රශ්නෙට අපිට B කියන පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරගන්න පුළුවන්. දැන් අපි යමු 47 වෙනි ප්‍රශ්නෙට. අන්තර්ගත ක්‍රියාවලී පරිණත ආකෘතිය යටතේ ස්ථාවරව සිටීමට කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ශක්තිමත් නායකත්ව ලක්ෂණයක් වන්නේ. එතකොට 47 වෙනි ප්‍රශ්නෙට අපි බලමු කොහොමද විස්තර කරලා තියෙන්නේ කියලා. එතකොට පරිණත ආකෘතිය මැචුරිටි මොඩල් කියලා අපි මේකට කියන්නේ. ඒතර පරිණත ආකෘතියේ කොටස් පහක් තිබෙනවා. ad hoc, rudimentary, සංවිධානාත්මක නැවත කළ හැකි, කළමනාකරන සහ තිරසාර සහ අවසාන වශයෙන් ප්‍රශස්තිකරණය එහෙම නැත්නම් optimized. එතකොට මේ ලක්ෂණ විදිහට ඒකාකාරී පුහුණුවීමක් නොමැතිකම, සමහර අන්තර්ගත ආධාරක ව්‍යුහයන් ක්‍රියාත්මක වන බව, ප්‍රමිති සහ කාර්ය මණ්ඩල කැපවීම සහ ශක්තිමත් නායකත්වයක් ඇති බව, ප්‍රමිති අහිමි නොවි නායකත්වයට වෙනස් විය නොහැකි බව, සමාගම් පුරා ගුණාත්මක අන්තර්ගතයේ වටිනාකම ප්‍රවර්ධනය කිරීම. ඒකට ඒ වගේ ලක්ෂණ මෙන්න මේ කොටස් පහෙන් දක්වලා තිබෙනවා. ඒකට අපි බලමු ප්‍රශ්නය කොයි ආකාරයෙන්ද? සංවිධානය සහ නැවත කළ හැකි අවධිය, తాවකාලික අවධිය, මූලික අවධිය, ප්‍රශස්තය. ඒකට මේ කොයි අවධියේදීද අන්තර්ගත ක්‍රියාවලි පරිණත ආකෘතිය යටතේ ස්ථාවරව සිටීමට කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ශක්තිමත් නායකත්ව ලක්ෂණ. එතකොට
ඒ ආකාරයට අපිට දක්වලා තිබෙන්නේ සංවිධානාත්මක හා නැවත කළ හැකි එහෙම නැත්නම් මේ තුන්වෙනි කොටසෙන් තමයි ඒක දක්වලා දෙන්නේ සංවිධානාත්මක හා නැවත කළ හැකි කියන කොටසෙන් තමයි ඒක දක්වලා තියෙන්නේ. එහෙනම් ඒ කියන පිළිතුර අපිට නිවැරදි පිළිතුර විදිහට සලකන්න පුළුවන්. අතත්ත්ව ප්‍රජාවන් සෑදීමට පරිශීලකයන් පාරිභෝගිකයන් දිරිමත් කිරීම නිදසුනක් වෙන්නේ කොයි එකේද කියලා අහනවා අපි. ඒකට 48 වෙනි ප්‍රශ්නෙට අපි බලමු. කොහොමද ඒක දක්වලා තියෙන්නේ කියලා. තමයි පුද්ගලීකරණය කියන කොටස බැලුවොත් එහෙම තොරතුරු පද්ධති වෙබ් තාක්ෂණය මගින් ඉලක්ක කරගත් පුද්ගලික සම්බන්ධතාවයන් සංවිධානය හා ගනුදෙනු කරවන අතර ඇති වෙනවා. එතකොට ඒවට උදාහරණ විදිහට ඔවුන්ගේ පුද්ගලික උනන්දුව හා ඒ රුචි අරුචිකම් සඳහා ඒ වෙබ් පිටුවල අපි ඉඩ ලබා දෙනවා වෙනස්කම් කිරීමට. මිලදී ගැනීමේ හැසිරීම මත අපි ඉලක්ක කරගත් නිෂ්පාදන ඔවුන්ට ඉදිරිපත් කරනවා. පුද්ගලිකව ඔවුන්ට එක පුද්ගලයාට වෙන්වෙන්ව අපි පණිවිඩය යැවීම සහ ඒ අවශ්‍ය සංවේදන කටයුතු කිරීම සිද්ධ කරනවා. එතකොට මේකට අපි කියන්නේ personalization. ඒ කියන්නේ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට අපි ඒ පුද්ගලයාට අදාළ විදිහට ගනුදෙනු කිරීම සහ සම්බන්ධතාවය පවත්වාගෙන යාම. එතකොට පුද්ගලීකරණය අපිට එන මේ ආකාරයෙන් නිවැරදි පිළිතුර විදිහට දක්වන්න පුළුවන්. හතලිස් 9 වෙනි ප්‍රශ්නය. කීහෝල් and බෆර් උදාහරණ දෙකක් ගන්න. එතකොට මේවා software වර්ගවල ක්‍රමවේද විදිහට අපිට මෙවලම් විදිහට දක්වන්න පුළුවන්. එතකොට අපි මේ 49 වෙනි ප්‍රශ්නේ මේ මෙවලම් කීපයක්ම දක්වලා තිබෙනවා ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ. මෙන්න මේ විදිහට මෙවලම් කීපයක් දක්වලා තියෙනවා. එතකොට මේ මෙවලම් ඔක්කොම සමාජ මාධ්‍යවල දත්ත අධීක්ෂණය සඳහා ඒ කියන්නේ data analytics social media data analytics වලට පාවිච්චි වෙන මෙවලම් විදිහට ඒ කියන්නේ tools විදිහට අපිට දක්වලා තියෙනවා. එතකොට 49 වෙනි ප්‍රශ්නෙට සමාජ මාධ්‍ය විශ්ලේෂණ මෙවලම් එහෙම නැත්නම් මේ A කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් 50 වෙනි ප්‍රශ්නය e-business තාක්ෂණය තුළ SERP විදිහට පෙනී සිටින්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට අපි ඒක කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා බලමු. එතකොට SERP කියන්නේ සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵල පිටු search engine result pages. ඒ කියන්නේ සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵල පිටු කියන්නේ ඔයගොල්ලෝ Google එකේ මොන හරි search කරාත් ඔයගලන්ට ප්‍රතිඵල ලැබෙනවා. පිටු ගොඩක් ප්‍රතිඵල ලැබෙනවා. පළවෙනි පිටුව වැඩියෙන්ම popular results ටික ලැබෙනවා. හැබැයි තව පිටු ගොඩක් එහාට අපිට ප්‍රතිඵල බලන්න පුළුවන්. ඒතර සෙවුම් යන්ත්‍ර පිටු යනු Google වෙන සෙවුම් යන්ත්‍රයක් භාවිතා කර අන්තර්ජාලය හරහා යමක් සෙවීමට පාර්ශවිකයන්ට ලබා දෙන වෙබ් පිටුවයි. එතකොට මේ සෙවුම් යන්ත්‍රය විසින් මේ පිටුවලට අපිට එක එක රිසල්ට්ස් ලබා දෙනවා. ඒක කාලෙන් කාලෙට ඒකේ ඒ වෙබ්සයිට්ස් වල තියෙන කොච්චර පොපියුලර්ද කියන එක මත වෙනස් වෙනවා. එතකොට SERP විදිහට අදහස් වෙන්නේ search engine result pages එහෙම නැත්නම් සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵල පිටු. එතකොට e-business වල සෙවුම් යන්ත්‍ර වල ඉදිරියෙන් සිටීම අවශ්‍ය බව ඔයගොල්ලන් ටෙක්ස්ට් බුක් එකේ ගොඩක් කතා කරනවා. ඒත් අපි B කියන පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරගමු. එතකොට දැන් අපි මොක් පේපර් එකෙත් සියලුම ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවරයි. ඔයගොල්ලෝ දැන් මොක් පේපර් එකේ ඔයගොල්ලෝ කලින් ආන්සර් කරන්න නැති මේ වීඩියෝස් බලන්න කලින් ඔයගොල්ලෝ මේකට උත්සාහ කරලා ඔයගොල්ලන්ගේ පිළිතුරු ලබා දීලා මේ වීඩියෝ එක බලන්න නැති කියලා අපි හිතන. එහෙම නැති වුණත් දැන් ඔයගොල්ලෝ දන්නවා පයිලට් පේපර් එකේදී ඔයගොල්ලන්ට උදව් වුණා කොයි ආකාරයෙන්ද මේ විෂය අධ්‍යයනය කරන්න ඕන කියලා. සහ මොක් පේපර් එකේදී ඔයගොල්ලන්ට දැන් අවබෝධයක් ආවා ඔයගොල්ලෝ විභාගෙට කොච්චර සූදානමක් මේ වෙනකොට තියනවාද කියලා. එතකොට දැන් ඒ ඉගෙනගත්ත දේවලුත් එක්ක ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ දැනුම මැනබැලීම සිද්ධ කරගත්තා. දැන් විභාගයට අවසාන වශයෙන් ඔයගොල්ලන්ට රිවිෂන් කිට් එක පාවිච්චි කරලා ඒකේ තියෙන ප්‍රශ්න තනියම නැවත උත්සාහ කරොත්
මම හිතන්නේ ඔයගොල්ලන්ගේ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙයි.